ප්‍රශ්නක 26 සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ජලය ඝන සෙන්ටිමීටර් 100ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කුඩු දියකර සංතෘප්ත ද්‍රාවණයක් සාදා ගන්න ලදී. මෙම සංතෘප්ත ද්‍රාවණය පෙරණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගෙන 0.1 ඝන ඩෙසිලිටර් මවුල HCl සමග අනුමාපනය කිරීමේදී වැය වූ HCl පරිමාණ 12.5යි. तर අපෙන් ආන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP ආගේ. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සංතෘප්ත ද්‍රාවණයක් හැදුවම ඒ ද්‍රාවණයේ තියෙන කැල්සියම් අයනයි හයිඩ්‍රොක්සිල් අයනයි. तर අනුමාපනයෙන් අපිට පුළුවන් සොයාගන්න ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය සෙවුවොත් ඒ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයෙන් පුළුවන් කැල්සියම් අයන සාන්ද්‍රණය හොයන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය හරි අඩක් තමයි කැල්සියම් අයන සාන්ද්‍රණය. බලමු මුලින්ම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මේ වගේ සංතෘප්ත ද්‍රාවණයක පවතින සමතුලිතතාව. කැල්සියම් සහ හයිඩ්‍රොක්සිල්. දැන් හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය සෙව්වම ඒකෙන් හරි අඩක් කැල්සියම් අයන සාන්ද්‍රණය. එතන අපිට පුළුවන් KSP හොයන්න. KSP කියලා කියන්නේ සංතෘප්ත ද්‍රාවණයේ කැල්සියම් අයන සාන්ද්‍රණයත් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයත් වර්ගය. කැල්සියම් අයන සාන්ද්‍රණයත් ඊට අමතරව හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයත් වර්ගය. මේක මේ සාන්ද්‍රණය වර්ගයෙන් ගුණ කළාම මේක තමයි KSP ආගේ. මේක ස්ටොයිකියමිති 1:2යි. ඒ අනුව හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය හරි අඩක් තමයි කැල්සියම් අයන සාන්ද්‍රණය. දැන් බලමු මේ සංතෘප්ත ද්‍රාවණය. මිලිලිටර් 25ක් අරගෙන අනුමාපනය කරලා තියෙනවා. එතකොට මේ ද්‍රාවණයේ 25 මේ මිලිලිටර් 25 හයිඩ්‍රොක්සිල් අයන තියෙන්නේ. HCl එක අනුමාපනය කරලා තියෙනවා. මේ වෙලාවේදී හයිඩ්‍රොක්සිල් අයන HCl එක ප්‍රතික්‍රියා කරනවා මේ ආකාරයට. වැය වූ HCl ප්‍රමාණය වන්නේ 0.1 සාන්ද්‍රණය ඇති HCl මිලිලිටර් 12.5. 0.1 HCl 12.5. NHCl 0.1 12.5 මෙන්න වැය වූ HCl ප්‍රමාණය. ඒ HCl ප්‍රමාණයට සමාන හයිඩ්‍රොක්සිල් ප්‍රමාණයක් මේ ද්‍රාවණය තුළ තියෙනවා. හයිඩ්‍රොක්සිල් ප්‍රමාණය 12.5 වැඩි කිරීම 10^2 බෙදීම 1000. මේ හයිඩ්‍රොක්සිල් ප්‍රමාණය. දැන් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය සොයන්න පුළුවන් අපිට. හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය සමානයි. මේ හයිඩ්‍රොක්සිල් අයන ප්‍රමාණය ලැබුණේ අනුමාපනයෙන් සඳහා ගත්තේ මිලිලිටර් 25යි. මේ 25ක තියෙන OH යන ප්‍රමාණය හොයාගෙන තියෙන්නේ. එමනම් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය සොයන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට මේ මවුල ප්‍රමාණය මිලිලිටර් 25න් බෙදලා 1000 වැඩි කරනවා. එතකොට එනවා ඝන ඩෙසිමීටරයට මවුල.
මේ 18 මේ 10 කැපලා 12.5 0.5 වැඩි කිරීම 10 ඍණ 2. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3. මේ තමයි හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය. දැන් බලමු මේ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමෙට්‍රි අනුව කැල්සියම් අයන සාන්ද්‍රණය කියලා කියන්නේ කැල්සියම් අයන සාන්ද්‍රණය සමානයි ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයෙන් හරි අඩක්. ස්ටොයිකියෝමෙට්‍රිය 2ට 1යි. ඒ නිසා හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය 2කින් බෙදුවම එවිට ලැබෙන්නේ කැල්සියම් අයන සාන්ද්‍රණය. මේ අනුව අපිට මෙතන KSP සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. මෙතන ලියන්න පුළුවන් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය හරි අඩක්. මෙතන හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වර්ගය. මේ අනුව KSP යගෙනවා හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයේ 2 වෙනි බලය බෙදීම 2. දැන් දත්ත ආදේශ කරමු. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය කියලා අපිට ආවේ 5 වැඩි කිරීම 10 ඍණ 3. මේකට ආදේශ කරමු. 5 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටරට මවුල ඒකේ 2 වෙනි බලය බෙදීම 2. මේක සුළු කිරීමේදී 5 3 වෙනි බලය 5 5 25 25 5ක් 125යි 125 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 3 එහි ඝනය 10 ඍණ 9 ඒකක මවුල ඝනය dm ඍණ 9. මේ ටික සුළු කරලා පස්සේ එනවා 62.5 වැඩි කිරීම 10 ඍණ 9. මේක තවදුරටත් සුළු කරන් පස්සේ අපිට ගන්න පුළුවන් 6.25 වැඩි කිරීම 10 ඍණ 8 මවුල ඝනය dm ඍණ 9. 6.25 10 ඍණ 8 මේ තියෙන පිළිතුර අංක 2. වැඩි කිරීම 10 ඍණ 8 පිළිතුර අංක 2 කරා යා හැකි ප්‍රශ්න අංක 26 පිළිතුර අංක 2. දැන් බලමු ප්‍රශ්න අංක 27. ප්‍රබල අම්ල ප්‍රබල බාෂ්ප අනුමාපනයක් සම්බන්ධයෙන් කුමන වගන්තිය නිවැරදි වේද? මෙම අනුමාපන සඳහා සෑම අවස්ථාවකදීම ඕනෑම දර්ශකයක් භාවිත කළ හැක. ප්‍රබල අම්ල බාෂ්ප අනුමාපනයක समकता लक्ष्येदी द्रावणे शीघ्र pH වෙනස් වීම 3 සිට 10 දක්වා. මේ විදිහට pH 3-10 අපි හිතමු 0.1 ඝන ඩෙසිමීටර මවුල HCl මිලිලීටර 25. මේ අනුමාපනය කරන්නේ 0.1 ඝන ඩෙසිමීටර මවුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 1.
හරියටම මේකේ මිලිලිටර් 25ක් එක මේකෙත් මිලිලිටර් 25 ඉතුරු නැතුව ප්‍රතික්‍රියා කරනවා. මේ තමයි සමකලක්ෂයේදී වැයවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිරස් අක්ෂය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව මිලිලිටර්. මේ අනුමාපනය සඳහා තෝරා ගන්නා ප්‍රබල අම්ල ප්‍රබල වාෂ්ප ප්‍රභේද දෙකේම සාන්ද්‍රණ 0.1යි. එහෙමනම් ශීඝ්‍ර pH වෙනස් වීම 3 සිට 10යි. මෙන්න සමකලක්ෂයේදී pH අගය 7යි. මේ අනුමාපනය කරන්නේ අපි සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී. දැන් මේ අනුමාපනය සඳහා තෝරාගන්න දර්ශකයේ pH පරාසය 3.10 අතර වෙන්න ඕන. දර්ශකයේ pH පරාසය 3 හා 10 අතර විය යුතුයි. pH පරාසය දර්ශකය pH පරාසය අපි දර්ශකය වශයෙන් තෝරගන්නවා මෙතිල් ඔරෙන්ජ් pH පරාසය 3.1යි 4.4යි. 3.10 අතර ඇති pH පරාස පවතින දර්ශක. මෙතිල් රෙඩ් 4.2යි 6.3යි. පිනොප්තලින් 8.3යි 10යි. මේ දර්ශක තුනක pH පරාස. අපි මෙතිල් ඔරෙන්ජ් නැමැති දර්ශකය පාවිච්චි කළොත් මෙන්න එයාගේ pH පරාසය. මේ මෙතිල් ඔරෙන්ජ් 3.1යි 4.4යි. මේ ශීඝ්‍ර pH වෙනස් වීම තුළ මෙයාගේ pH පරාසය පිහිටනවා. මේ නිසා මේ අනුමාපනයේ හරියටම සමගතා ලක්ෂණ ආසන්නයේදී වගේම පාට ද්‍රාවණයේ pH අගය මේ ශීඝ්‍ර වෙනස් වීමත් එක්ක මේ දර්ශකයේ පාට වෙනස් වෙනවා. මේ අනුමාපනයේ අන්තලක්ෂය නැත්නම් සමකලක්ෂය හඳුනා ගැනීමට මේ මෙතිල් ඔරෙන්ජ් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතිල් රෙඩ් භාවිත කළාම මෙතිල් රෙඩ් වල pH පරාසය තියෙන 4.2 6.3 4.2 6.3 මේ වගේ මෙතිල් රෙඩ් ඒ දර්ශකයත් භාවිත කළාම සමකලක්ෂයේදී වගේ එහි පාට වෙනස් වෙනවා. ඒ වගේම පිනොප්තලින් වල pH පරාසය 8.3-10යි මේ කොටස. එනිසා පිනොප්තලින් යොදාගත්තත් එහි පාට වෙනස් වෙනවා. මේ අනුව මේ වගුවේ සඳහන් ඕනෑම දර්ශකයක් මේ සඳහා යොදන්න පුළුවන්. නමුත් අපි තෝරාගත යුතු දර්ශකයේ pH පරාසය මේ ශීඝ්‍ර ලෙස pH වෙනස් වීමක් තියෙන 3 සිට 10 දක්වා. අන්නේ 3 සිට 10 දක්වා ශීඝ්‍ර pH වෙනස තුළ මේ දර්ශකයේ pH පරාසය පිහිටිය යුතුයි. අපි හිතමු අපි තෝරා ගන්නා දර්ශකයේ pH පරාසය මෙන්න මේ හරිය. මෙන්න මේ කොටසේ වුණත් pH පරාසය. මේ X නැමැති දර්ශකයේ pH පරාසය තුරට වඩා අඩු නම් ඒ වගේම Y නැමැති දර්ශකයේ pH පරාසය මේ ආකාරයට 10ට වඩා වැඩි නම් XY දර්ශකය X දර්ශකය Y
pH පරාස x වල pH පරාසය අපි හිතමු 1 ඉඳලා නැත්නම් 1.5 ඉඳලා 2.5 y වල pH පරාසය 11 සිට 13 දක්වා අන්නේ වගේ දර්ශක වුවොත් මේ දර්ශක භාවිතා කරන්නේ නම් අපිට බෑ මේ අනුමාපනයේ සමක ලක්ෂය හඳුනා ගන්න. හේතුව ශීඝ්‍ර ලෙස pH වෙනස් වීම තුල නෙවෙයි x y වල pH පරාස පිටන්නේ. මේ නිසා මෙහි පළමු ප්‍රකාශය ඕනෑම දර්ශකයක් භාවිතා කළ හැකි කියලා තියෙනවා. මෙම අනුමාපනය සඳහා සෑම අවස්ථාවකදීම ඕනෑම දර්ශකයක් එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. අපි තෝරා ගන්න දර්ශකයේ pH පරාසය ශීඝ්‍ර ලෙස වෙනස් වන pH අන්තරය තුළ පිහිටිය යුතුයි. වඩාත් හොඳයි හරියටම සමක ලක්ෂය මැති කරගත් pH පරාසයක් තියෙන දර්ශකයක් තෝරා ගන්නවා නම් වඩාත් සුදුසුයි. එය මේ ප්‍රකාශය සාවද්‍යයි. අපි තෝරා ගන්නා දර්ශකයේ pH පරාසය 7ට ආසන්න නම් 7 මැදි කරගත් pH පරාසයක් තියෙනත් වඩාත් හොඳ. මේ අනුව පළවන ප්‍රකාශය සාවද්‍යයි. දෙවෙනි ප්‍රකාශය තියෙන්නේ සමකතා pH අගය භාවිතා කරන අම්ලය හෝ බෂ්පයේ සාන්ද්‍රණය මත රඳා නොපවතී. 0.1 සාන්ද්‍රණය ඇති අම්ල බෂ්ප භාවිතා කළත් 0.01 සාන්ද්‍රණය ඇති අම්ල බෂ්ප භාවිතා කරත් සමකතා pH අගය නිරන්තරයෙන්ම සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී නම් එය 7ක් වෙනවා. හේතුව අපි කවර අම්ල බෂ්ප භාවිතා කළත් ප්‍රබල අම්ල බෂ්ප පාවිච්චි කරන්නේ. ඒ නිසා ප්‍රබල අම්ලයේ ඡාන ප්‍රබල බෂ්පයේ ওই ඡානත් එක්ක උදාසීන වෙනවා. මේ අනුව උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී නම් pH අගය 7යි. උෂ්ණත්වය 25ට වඩා වැඩි නම් එවිට ජලයේ KW වගේ 10 ඉක්මවා යනවා. ඒ නිසා ඡාන සාන්ද්‍රණය ඉහළ යනවා. OH ඡාන සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ නිසා pH අගය 4 වඩා අඩු වෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 25ට වඩා වැඩි නම් pH අගය 4 වඩා අඩුයි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25ට වඩා අඩු නම් ඒ වෙලාවේදී ජලයේ විඝටනය අඩුයි. ඡාන සාන්ද්‍රණය 10 වඩා අඩුයි. ඒ නිසා pH අගය 4 වඩා වැඩි වෙනවා. pH 4 වඩා වැඩි වෙනවා. මෙන්න මේ විදිහට සමකත ලක්ෂයේ pH අගය අපි භාවිතා කරන අම්ලයේ සාන්ද්‍රණය වෙනස් වන විට වෙනස් නොවේ. හේතුව සමකත ලක්ෂයේදී උදාසීන ද්‍රාවණයක් සෑදෙන නිසා. මේ අනුව අම්ලය හෝ බෂ්පයේ සාන්ද්‍රණය මත රඳා නොපවතී. මේ ප්‍රකාශය නිවැරදි. තුන්වෙනි කරුණ අම්ලය බෂ්පය කුමක්වත් සෑම තත්ත්වයක් යටතේදීම සමකතා ලක්ෂ්‍ය pH අගය 7යි. දැන් අපි මේක දෙවෙනි කොටස යටතේ සාකච්ඡා කළොත් ඒකටම දෙන්න පුළුවන් මේ කරුණත් මොකද සෑම තත්ත්වයක් යටතේදීම සමකතා ලක්ෂය සෑම තත්ත්වයක් යටතේදීම කිව්වොත් සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී
25ට වඩා අඩු වැඩි අන්නේ අවස්ථාවලදී මේ තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී pH 7යි 25ට වඩා වැඩි නම් pH එක 4ට වඩා අඩු වෙනවා 25ට වඩා අඩු නම් pH එක 4ට වඩා වැඩි වෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී මේ තියෙන්නේ ජලය අයනීකරණය වෙනවා මේ විදිහට H3 දාන OH ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී නම් මේක 10^7යි මේක 10^7යි සෙන්ටිග්‍රේඩ් අංශක 90 දී මේක 10^6යි විඝටනය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙන ඉදිරි ප්‍රතික්‍රියාවට සිද්ධ වෙන ඉදිරි ප්‍රතික්‍රියාව මේක ඩෙල්ටා H දානයි 10^6 වෙනවා වැඩි වෙනවා H යන සාන්ද්‍රණය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 10 දී වගේ ගත්තොත් ඉදිරි ප්‍රතික්‍රියාව බෙහෙවින්ම අඩු වෙනවා 10^4ට වඩා අඩු වෙනවා 10^7.5ක් විතර අඩු වගයක් මේ වෙලාවේදී pH එක ගැන බැලුවොත් pH මෙතෙන්දී 7යි මෙතෙන්දී 6යි මෙතෙන්දී 7.5යි දැන් බලන්න ඔබට හොඳට පේනවා සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී pH එක 7යි 25ට වඩා වැඩි නම් pH එක 4ට වඩා අඩු වෙනවා අයනීකරණ වැඩි වීම නිසා H යන සාන්ද්‍රණය වැඩි වීම නිසා pH එක 6 දක්වා පහළ බහිනවා උෂ්ණත්වය 10 දී වගේ ගත්තොත් සෙන්ටිග්‍රේඩ් pH එක 4ට වැඩි වෙනවා මේ නිසා අපි මේ අනුමාපනය ප්‍රබල අම්ල වාෂ්ප අනුමාපනය සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී කළොත් pH එක 7යි සෙන්ටිග්‍රේඩ් අංශක වැඩි උෂ්ණත්වයේදී 25ට වඩා වැඩි නම් pH එක 4ට වඩා අඩුයි 25ට වඩා අඩු උෂ්ණත්වයේදී පාවිච්චි කළොත් මේ අනුමාපනය කළොත් pH එක 4ට වඩා වැඩි වෙනවා ඔන්න ඔය ආකාරයට සමකතා ලක්ෂය pH එක නිරන්තරයෙන්ම සෑම විටම 4 වෙයි. ඒ අනුව මේ ප්‍රකාශය සාධාරණයි. අනුමාපනයේ අර්ධ සමකතා ලක්ෂයේදී ප්ලාස්ටිකයේ ප්‍රතිඵල වන ද්‍රාවණය සංරක්ෂක ගුණ පෙන්වයි. ප්‍රබල අම්ල වාෂ්ප අනුමාපනයක අපි හිතුව මේකේ තියෙන්නේ HCl මේකේ NaOH 0.1 HCl 25යි අර්ධ සමක ලක්ෂය කියන්නේ මේකෙන් 50ක් උදාසීන වනතුරු NaOH එකතු කිරීම 50ක් උදාසීන වෙනවා කියන්නේ මේකෙන් 12.5 එකතු කරන්න ප්‍රතික්‍රියා හරි අර්ධයක් සිදු අවස්ථාව. එතකොට මෙතන ඉතුරු වෙනවා 0.1 HCl 12.5ක් ඉතරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 12.5 දැම්මම මේකෙන් හරි 0.1 HCl 12.5ක් ඉතර වෙනවා. ඉතිරි ප්‍රමාණය මේ. ඉතිරි 25 තිබිච්ච එකෙන් හරියට 12.5 ප්‍රතික්‍රියා වල හැදෙන NaCl ඉතුරු ටික. මේ අනුව ප්‍රබල අම්ල මාධ්‍ය තියෙන HCl එය සාරක්ෂක ද්‍රාවණයක් නෙවෙයි. අපි මේ අනිත් පැත්තට අනුමාපනය ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්ලාස්කුවේ 0.25 අනුමාපනය කරේ 0.1 HCl සමග මේකෙන් හරියටම 50ක් උදාසීන වනතුරු HCl එකතු කරන්නේ 12.5යි. එහෙම වුණොත් අර්ධ සමක ලක්ෂය ප්‍රතික්‍රියා හරිය අඩක් ප්‍රතික්‍රියා කර ඇති අවස්ථාව ප්‍රතික්‍රියක වලින්. ඒතර මෙතන ඉතුරු වෙනවා 0.1 NaOH
12.5. ඊට අමතරව මේ එකතු කරපු HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාලා NaCl හැදෙනවා. සංරක්ෂක ද්‍රාවණ මේ ප්‍රශ්න පත්‍රයේ මේක ප්‍රශ්නයකදී අපි සංරක්ෂක ද්‍රාවණ ගැන කතා කරා. සංරක්ෂක ද්‍රාවණය කියලා කිව්වේ දුබල ආම්ල, එම ආම්ලයෙන් උත්පන්න වන ලවණ මිශ්‍රණ. ඇසිඩික්, සෝඩියම් ඇසිටේට් අනේ ආකාරයි. ඒ වගේම දුබල භාෂ්ම, එම භාෂ්මයෙන් ව්‍යුත්පන්න ලවණ ඇමෝනියා, ඇමෝනියම් ක්ලෝරයිඩ් මිශ්‍රණය. ඒ වගේම දුබල ආම්ල, දුබල භාෂ්ම ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ලවණ දුබල ආම්ල, ඇසිඩික්, දුබල භාෂ්ම, ඇමෝනියා. ඒ දෙන්න මිශ්‍ර කළාම හැදෙන ලවණය ඇමෝනියම් ඇසිටේට් අනතුවන සංරක්ෂක පද්ධතිය. හතරවෙනි ආකාරය සෝඩියම් බයිකාබනේට් වගේ ලවණ ජලීය ද්‍රාවණයට එච්චාන ප්‍රදානය කළ හැකි ප්‍රභේද. ඒ වගේම පිටින් එච්චාන ලබාගත හැකි ප්‍රභේද බයිකාබනේට් ද්‍රාවණ. එයාට බ්‍රොන්ස්ටඩ් ආම්ලයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එච්චාන දෙන්නත් පුළුවන්. බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිටින් එච්චාන ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට සංරක්ෂක පද්ධති හතරක් ඔබට පැහැදිලි කළා. දුබල ආම්ල, ආම්ල ලවණ. දුබල ආම්ල, එම ආම්ලයෙන් ව්‍යුත්පන්න ලවණ. දෙවෙනි එක දුබල භාෂ්ම, එම භාෂ්මයෙන් ව්‍යුත්පන්න ලවණ. ඇමෝනියා, ඇමෝනියම් ක්ලෝරයිඩ්. තුන්වෙනි එක දුබල භාෂ්ම සහ දුබල ආම්ල වලින් සෑදුණු ලවණ ඇමෝනියම් ඇසිඩේට් වගේ ඒවා. හතරවෙනි එක සෝඩියම් බයිකාබනේට් වැනි පද්ධති. තද ඒ වගේ සංරක්ෂක පද්ධතියට අනුරූප නැහැ මේක. ඒ නිසා මේවා සංරක්ෂක ද්‍රාවණ නොවේ. ඔබට කිව්වා සංරක්ෂක ද්‍රාවණ මෙන්න දුබල ආම්ල, එහි ලවණ, දුබල භාෂ්ම, එහි ලවණ, දුබල ආම්ල සහ දුබල භාෂ්ම වලින් සෑදුණු ලවණ. ඊට අමතරව බ්‍රොන්ස්ටඩ් ආම්ලයක් හා බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් වශයෙන් හැසිරිය හැකි ලවණ. මෙන්න සංරක්ෂක පද්ධති වර්ග 4ක්. ඒකකටවත් ගැලපෙන අවස්ථාවක් නෙවෙයි මේ අර්ධ සමකල අක්ෂයේදී සෑදෙන්නේ. ඒ නිසා මෙතන මේ ප්‍රකාශන සම්බන්ධයෙන් අනුමාපනයේ අර්ධ සමකතා ලක්ෂයේදී ප්ලාස්කුවේ ප්‍රතිඵලය වන ද්‍රාවණය සංරක්ෂක ගුණ පෙන්වයි. සම්පූර්ණයෙන්ම වැරදි. පස්වෙනි එක භාවිතා කරන ආම්ලය හා භාෂ්මයේ සාන්ද්‍රණය ඉහළ අවස්ථාවලදී අනුමාපන වක්‍රයේ සමකතා ලක්ෂය ඇතුළත් ශීඝ්‍ර pH වෙනස පටුවේ. බලවන්නේ සිද්ධිය. අපි භාවිතා කරන අම්ල භාෂ්මවල සාන්ද්‍රණ වෙනස් වීම අනුව අර ශීඝ්‍ර pH වෙනස් වීම ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අපි එක ප්‍රස්ථාරයක් නිර්මාණය කළා. මේ තියෙන්නේ. ඒ ප්‍රස්ථාරයේ ශීඝ්‍ර pH වෙනස් වීම 3 සිට 10 දක්වා. මේ බලන්න. pH වක්‍ර ප්‍රබල අම්ල භාෂ්ම අනුමාපනයක ඔබ දන්නවා හොඳ ආකාරවම ශීඝ්‍ර pH වෙනස් වීම 3 සිට 10. ඒ තමයි 0.1 10 m ද්‍රාවණ භාවිත කළ විට 0.1 m HCl 0.1 m sodium hydroxide. sodium hydroxide වල සාන්ද්‍රණය 0.1 විට තමයි මේ වගේ ශීඝ්‍ර pH වෙනස් වීමක් වෙන්නේ 3-10. ඊළඟ අවස්ථාවේ දෙන්නේ 4
9 මේ වෙලාවේදී ද්‍රාවණ වල සාන්ද්‍රණ 10 ඍණ 2 m මේ ප්ලාස්කුවේ තියෙන්නේ 10 ඍණ 1 m ද්‍රාවණ අනුමාපනය මේ වෙලාවේදී තියෙන්නේ 10 ඍණ 2 m ද්‍රාවණ ඊළඟ අවස්ථාව 5 සිට 8 10 ඍණ 3 m ළමයි අම්ලයේ බෂ්මේ සාන්ද්‍රණය ක්‍රමක්‍රමයෙන් අඩුවන විට 10 ඍණ 1 10 ඍණ 2 10 ඍණ 3 සාන්ද්‍රණය අඩුවන විට ශීඝ්‍ර ලෙස වෙනස් වන pH අන්තරය 3.10 4.9 5.8 දක්වා ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙන්නේ සාන්ද්‍රණය අඩු වෙන විට සාන්ද්‍රණය වැඩි වෙන විට ඒ ශීඝ්‍ර pH වෙනස් වීම මේ පැත්තට සාන්ද්‍රණය වැඩි වෙන විට ඒකත් වැඩි වෙනවා. මේ අනුව පස්වන ප්‍රකාශනයේ තියෙන්නේ භාවිතා කරන අම්ලයේ හා බෂ්පයේ සාන්ද්‍රණය ඉහළ යන අවස්ථාවලදී අනුමාපන වක්‍රයේ සමකතා ලක්ෂය ඇතුළත් ශීඝ්‍ර pH වෙනස පටුවේ කියලා. සාන්ද්‍රණය වැඩි වන විට ඉහළ අවස්ථාවලදී මේ තියෙන්නේ සාන්ද්‍රණය ඉහළ අවස්ථාවලදී සාන්ද්‍රණය වැඩි වන විට ශීඝ්‍ර pH වෙනස පටුවේ කියලා තියෙන්නේ මෙන්න තියෙන්නේ. සාන්ද්‍රණය වැඩි අවස්ථාව මේ තියෙන්නේ ශීඝ්‍ර pH වෙනස පටුවීමක් නෙවෙයි ඒක වැඩිවීමක් තියෙන සාන්ද්‍රණය වැඩි වෙන විට මේ පැත්තට සාන්ද්‍රණය වැඩි වෙනවා. එවිට ශීඝ්‍ර pH වෙනස් වීම පටුවේ කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. මේ අනුව මේකේ පිළිතුර මේ ප්‍රකාශය සාවද්‍ය වීම නිසා පිළිතුර අංක 2 කරා යා හැකි. ප්‍රශ්න අංක 27 පිළිතුර 2 27 බලමු ප්‍රශ්න අංක 28 නයිට්‍රජන් හයිඩ්‍රජන් වායු 1:3 මෝල් අනුපාතයෙන් මිශ්‍ර කර සමතුලිත වීමට ලැබුව විට මෙන්න මේ සමතුලිතතාව ඇති වෙනවා. සමතුලිත අවස්ථාවේදී නයිට්‍රජන් මෝල් 50% ඉතිරි වී තිබේ නම් හා සමතුලිත පද්ධතියේ මුළු පීඩනය P නම් හයිඩ්‍රජන් වල ආංශික පීඩනය අහන්නේ. අපි බලමු මේකදී 1:3 මෝල් අනුපාතයෙන් මිශ්‍ර කරලා තියෙනවා. එවන අපි මේ සමීකරණය ලියමු මේ විදිහට. නයිට්‍රජන් ධන 3 හයිඩ්‍රජන් 2 ඇමෝනියා 1:3 අනුපාතයෙන් මිශ්‍ර කරලා තියෙන අපිට මේකේ මෝල් A මේකේ 3යි A මේ පැත්තේ නෑ ආරම්භය. ඊට පස්සේ ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ගතික සමතුලිතතාවට එළඹෙනවා. සමතුලිත අවස්ථාවේදී නයිට්‍රජන් 50% ඉතුරු වෙලා. ඒ කියන්නේ ඔබට මේ වෙලාවේදී ලියන්න පුළුවන් වෙනස් වන ප්‍රමාණය යටතේ හරියටම මෙයාගෙන් 50% ඉතුරු වෙන්න නම් 50% ප්‍රතික්‍රියා කරන්න ඕන. ඒ බෙදීම දෙකක්. දැන් ළමයි කියන්න
ස්ටොයිකියමිතිය 1:3යි. මවුල එකක් ප්‍රතික්‍රියා කරනවා නම් හයිඩ්‍රජන් මවුල 3ක් ප්‍රතික්‍රියා කරන්න ඕන. 1 1 3ක්. මවුල 2ක් ප්‍රතික්‍රියා කරනවා නම් ඒ වගේ 3 ගුණයක් 6ක්. මවුල x ප්‍රතික්‍රියා කරනවා නම් මෙතන 3යි x වෙන්න ඕන. මවුල a බෙදීම 2ක් ප්‍රතික්‍රියා කරනවා නම් මෙතන a බෙදීම 2 3ක් වෙන්න ඕන. එවනම් මෙතන a බෙදීම 2ක් ප්‍රතික්‍රියා කරනවා මෙතන ප්‍රතික්‍රියා කරන්න ඕන a බෙදීම 2 3 ගුණයක්. ස්ටොයිකියමිතිය 1:3යි. එහා පැත්තේ ඇමෝනියා ප්‍රමාණය. මෙතන ස්ටොයිකියමිතිය 1යි. මෙතන 2යි. මෙතන එකක් ප්‍රතික්‍රියා කරනවා නම් මෙතන 2ක් හැදෙනවා. මෙතන 2ක් ප්‍රතික්‍රියා කරනවා නම් මෙතන 4ක් හැදෙනවා. මෙතන සිම්පල් A ප්‍රතික්‍රියා කරනවා නම් මෙතන 2යි A හැදෙනවා. මෙතන A බෙදීම 2ක් ප්‍රතික්‍රියා කරනවා නම් ඒ වගේ දෙගුණයක් මෙතන වෙන්න ඕන. A බෙදීම 2 වැඩි කිරීම 2. මේ අනුව මෙතන A බෙදීම 2ක් ප්‍රතික්‍රියා කරනවා නම් මෙතන එන්න ඕන ඒ වගේ දෙගුණයක්. A බෙදීම 2 වැඩි කිරීම 2. මේ අනුව ඉතිරි වන මවුල ප්‍රමාණය වන්නේ A වලින් A බෙදීම 2ක් ගියාම A බෙදීම 2ක් ඉතුරු වෙනවා. මෙතන 3යි A තිබුණා. 3යි A බෙදීම 2ක් ප්‍රතික්‍රියා කරනවා. එමනම් මෙතන ඉතුරු වෙනවා මෙතන 1/2යි A ප්‍රතික්‍රියා කරන්නේ 3 බෙදීම 2 කියන්නේ 1/2යි. මෙතන 3යි A තියෙන්නේ 1/2යි ගියා මෙතන ඉතුරු වෙන 1/2යි A. ඒ කියන්නේ 3යි A බෙදීම 2ක් ඉතුරු වෙනවා. මෙතන හැදෙනවා මවුල A. මේ අනුව ඉතිරි ප්‍රමාණ අපි ලියුවොත් दसम पहाइए 1.5 A मौल මෙතන 1.5යි මෙතනත් 0.5යි මුළු සංඛ්‍යාව 2යි අතන 1යි A මේ අනුව 1.5යි මෙතන 5යි 0.5යි A 1.5යි 2යි A අතන A 3යි A. අපි අහන්නේ හයිඩ්‍රජන් වල අංශ පීඩනය. අපි මවුල භාගය ගමු. මවුල භාගය සඳහා මේ මුළු මවුල ප්‍රමාණය අපි එකතු කළා. එතකොට ආවා මේකෙන් 50 ගියේ ඒ බෙදීම 2ක්. ඒ වගේ 3 ගුණයක් මේ පැත්තෙන් ප්‍රතික්‍රියා කරා. ඒතර මෙච්චරයි ඉතුරුනේ. ඒ වගේ 2 ගුණයක් මෙතන ආවා. මුළු මවුල ප්‍රමාණය 3යි. 0.5යි A 1.5යි A එකතුව 3.0යි A. මේ අනුව මවුල භාගය නාමයයි හයිඩ්‍රජන් 1.5යි A බෙදීම 3යි A මවුල භාගය තමයි හරියටම භාගයයි. මවුල භාගය ආංශික පීඩනය කියලා කියන්නේ pH2 කියලා කියන්නේ XH2 වැඩි කිරීම මුළු පීඩනය. හයිඩ්‍රජන් වල මවුල භාගය 2.1යි මුළු පීඩනය බඳුනේ P. මේ අනුව පිළිතුර හයිඩ්‍රජන් වල ආංශික පීඩනය P බෙදීම 2 ප්‍රසංක 28 හයිඩ්‍රජන් වල ආංශික පීඩනය P බෙදීම 2
පිළිතුර අංක 1 කරා එළඹෙනවා. p බෙදීම 2 28 පිළිතුර 1 p බෙදීම 2 බලමු ප්‍රශ්න අංක 29 එතනොයික් අම්ලය හා එතනෝල් සාන්ද්‍ර සල්ෆිරික් සමග රත් කළ විට පහත ගතික සමතුලිතාව ඇති වෙනවා. එතනෝල් එතනොයික් එස්ටරය ජලය තාපදායක ප්‍රතික්‍රියාව. මේ සමතුලිත පද්ධතිය සම්බන්ධයෙන් අපෙන් අහලා තියෙනවා. මේ සමතුලිත පද්ධතියේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන එස්ටර ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා කළ යුතු දේ. මේ එස්ටර් ප්‍රමාණය වැඩි කර ගන්න නම් සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට ගෙන යුතුයි. ඒ සඳහා ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය වැඩි කිරීමෙන් එතනොයික් සහ එතනෝල් සාන්ද්‍රණය වැඩි කළාම සමතුලිතතාව ඉදිරියට යනවා ලේචට්ලිය මූල ධර්මය අනුව. නැත්නම් සෑදෙන ජලය තව ඉවත් කරන්න ඕන. එතකොට සමතුලිතතාව ඉස්සරහට යනවා. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. සමතුලිතතාව ඉදිරියට ගෙන යන්න නම් තව තවත් තාපදායක ප්‍රතික්‍රියාව සිදු කිරීමට සැලැස්විය යුතුයි. ලේචට්ලිය මූල ධර්මය අනුව ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් උෂ්ණත්වය අඩු කළාම තව තාපදායක ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ නිසා එස්ටර සාන්ද්‍රණ වැඩි කිරීම නම් අපිට පුළුවන් උෂ්ණත්වය අඩු කරා. උෂ්ණත්වය අඩු කරාම ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. එම නිසා සමතුලිතතාව ඉදිරියට යනවා. දෙවෙනි කරුණ ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වැඩි කරන්න ඕන. ඒ කියන්නේ එතනෝල් සාන්ද්‍රණ ඒ වගේම ඇසිඩික් සාන්ද්‍රණ වැඩි කරන්න ඕන. ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වැඩි කළාම සමතුලිතය ඉදිරියට යනවා. ඒ වගේම ප්‍රතිඵල යටතේ ජලය ඉවත් කරන්න ඕන. නැත්නම් සෑදෙන එස්ටරය තව ඉවත් කරන අතරින් එස්ටර සාන්ද්‍රණය අඩු කරන්න ඕන. එතන තව ඉදිරි ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මෙන්න මේවා සිදු කිරීමෙන් අපිට පුළුවන් සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට ගෙන යන්න. බලමු සමතුලිත මිශ්‍රණයට ජලය එකතු කිරීම. ජලය එකතු කරාම අර පැත්තේ සාන්ද්‍රණය මෙතෙන් ජලය අඩු කිරීම නෙවෙයි කළා තියෙන එකතු කිරීම. එකතු කළාම සමතුලිත ලක්ෂ්‍ය ආපස්සට එන්නේ. ප්‍රතිඵල සාන්ද්‍රණය ඉහළ ගියාම මේ පැත්තට එන්නේ. පළවෙනි එක වැරදි. උෂ්ණත්වය වැඩි කිරීම තියෙන්නේ. උෂ්ණත්වය අපි කිව්ව අඩු කරන්න ඕන. සාන්ද්‍ර සල්ෆිරික් වැඩිපුර එකතු කිරීම. සාන්ද්‍ර සල්ෆිරික් එකතු කිරීමෙන් සමතුලිත ලක්ෂ්‍ය වෙනස් කරන්න බෑ. උත්ප්‍රේරක එක් කිරීමෙන් සමතුලිත ලක්ෂ්‍ය වෙනස් කළ නොහැකි. උත්ප්‍රේරකය සාන්ද්‍ර සල්ෆිරික්. උත්ප්‍රේරකයට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කිරීම විතරයි. එනිසා උත්ප්‍රේරකයක් මගින් සමතුලිත ලක්ෂ්‍ය වෙනස් කරන්න බෑ. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම මෙතන තියෙන කාබොක්සිලික් අම්ලය විනාකිරි ඇසිටික් අම්ලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කර ගමන්ම ඇසිඩික් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්ෂණික උදාසීන කරනවා.
ප්‍රථමයෙන්ම වෙන්නේ අම්ල සාන්ද්‍රණය අඩුවීම. අම්ල සාන්ද්‍රණය අඩුවීම නිසා මේ අම්ල සාන්ද්‍රණය වෙන මේක. අම්ල සාන්ද්‍රණය අඩු වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මැත් එක්ක උදාසීනකරණය වෙනවා. ඔබ දන්න අම්ල වාෂ්ම ප්‍රතික්‍රියා ක්ෂණිකව සිදුවන ප්‍රතික්‍රියා කාලය ගත වෙන්න ඒවට එකතු කර ගමම ප්‍රතික්‍රියාවේ විගසම සිද්ධ වෙනවා. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කර ගමම මේ සංඝටකයේ සාන්ද්‍රණය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. සමතුලිත ලක්ෂ්‍ය ආපස්සට එනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළා ද්‍රාවණයේ උණුසුම තිබුණොත් සමහර විට එස්ටර ජල විච්ඡේදනය වෙන්නත් පුළුවන්. මේක විච්ඡේදනය වෙලා මේකේ සාන්ද්‍රණය අඩු වෙන්නත් පුළුවන්. නමුත් ඒක සිද්ධ වීමට ගත වන කාලයට වඩා ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්නේ උදාසීනකරණය. ඒ නිසා අපි අපේක්ෂා කළ යුත්තේ වැඩියෙන්ම පහසුවෙන්ම සිදුවන දේ මෙය විනාශ වීම, එය ලවණයට බවට පත්වීම, එහි සාන්ද්‍රණය අඩුවීම. ඒ නිසා සමතුලිත ලක්ෂ්‍ය පසු අතර තමයි වැඩි බර. මේ නිසා මිශ්‍රණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කිරීමෙන් මේකේ සාන්ද්‍රණය අඩු වෙනවා. එහි ප්‍රතිඵලය සමතුලිත ලක්ෂ්‍ය පසු අතර හදිසියවත් සුළු ප්‍රමාණයක් හෝ මේක විච්ඡේදනය වෙන්න පුළුවන්. විච්ඡේදනය වුණත් විය හැක්කේ මේකේ ප්‍රමාණය අඩුවීමක් මිසක් වැඩිවීමක් නෙවෙයි. අහන්නේ මේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා කළ යුතු දේ. ඒ නිසා මේ ප්‍රකාශය සවද්ද. මේ අනුව ඉහත කිසිවකින් මේ එතිල් එතනොයිඩ් මෝල් ප්‍රමාණය වැඩි නොවේ. එස්ටරයක් තියෙන්නේ මේ CH3 COO C2H5 මේක ඇල්කිල් කාණ්ඩයේ එතිල්. ඒ නිසා IUPAC නම එතිල් දාමය 2 කාබන්. මේක ඉස්සෙල්ලාම නම් කරන එතිල්. ඊට පස්සේ දිගම කාබන් දාමය කාබන් 2යි. ඒක නම එතනොයිඩ් එතිල් එතනොයිඩ්. මෙන්න මේ එස්ටරේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මේ කිසිවක් අදාළ නොවේ. ඒ නිසා පිළිතුර අංක 5. පිළිතුර අංක 5 කරා යා යුතුයි. ප්‍රශ්න 29 පිළිතුර 5. අපි දැන් බලමු ප්‍රශ්න 30. සිල්ල ක්ලෝරයිඩ් ඇමෝනියා වල දීවීම මේ තියෙන්නේ. ඒ දීවීමට අදාළ සමතුලිතතාව නියතය. H ධනායන ඇමෝනියා සමග මෙන්න මේ සංකීර්ණයක් හදනවා. ඒ සංකීර්ණය සෑදීමට අදාළ සමතුලිතතාව වෙනම තියෙනවා. H ධනායන ඇමෝනියා සමග දක්වන සමතුලිතතාව වෙනමයි. AgCl ඇමෝනියා සමග පවතින සමතුලිතතාව වෙනමයි. තර අපෙන් අහනවා කෙල්වින් T හිදී AgCl ඝනය තනුක ඇමෝනියා වල දීවීමට අදාළ සමතුලිතතාව නියතය මේ K1 එක 10^3යි. සමතුලිතතාව නියතයගේ 10^3 යන්නෙන් අදහස් කරන්නේ එහි ප්‍රතිඵල ප්‍රමාණය සෑදී ඇති ප්‍රමාණ සාපේක්ෂ වශයෙන් අඩු බව. හේතුව සමතුලිතතාව නියතයගේ 10^3 නිසා මේ සමතුලිතතාව ඉදිරියට ගමන් කළ තියෙන සුළු ප්‍රමාණ වලින් පෙනී යන්නේ. නමුත් H ධනායන ඇමෝනියා සමග මේ සංකීර්ණ සෑදීමේ සමතුලිතතාව ගත්තොත් ඒකේ සමතුලිතතාව නියතය 17යි. ඉන්න අදහස් වන්නේ සිල්ල ධනායන ඇමෝනියා සමග වඩා පහසුවෙන් මේ ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වෙලා වැඩියෙන් මේ සංකීර්ණය හදන බව. ඒකේ සමතුලිතතාව නියතය 17. දැන් අපෙන් අහලා තියෙන්නේ සිල්ල ක්ලෝරයිඩ් වල KSP. දැන් සිල්ල ක්ලෝරයිඩ් වල KSP කියලා කියන්නේ
AgCl ඝනය සංතෘප්ත ද්‍රාවණය සමග මෙන්න මේ වගේ ගතික සමතුලිත අවස්ථාවේ ඇති විට KSP යන්නේ අදහස් කරන්නේ සිල්ල ක්ලෝරයිඩ් සංතෘප්ත ද්‍රාවණේ සිල් ආයන සාන්ද්‍රණයත් ක්ලෝරයිඩ් ආයන සාන්ද්‍රණයත් අයනවල ගුණිතය අයන සාන්ද්‍රණයේ ගුණිතය මෙන්න මේක තමයි අපෙන් අහන්නේ මෙම උෂ්ණත්වයේදී AgCl වල KSP අගය අපි දැන් KSP අගය හොයන්නේ මේ ප්‍රකාශන දෙකෙන්මයි මේ සමතුලිතතා නියත වලින් ඉගෙන ගත යුතු තව කරුණක් තියෙනවා ඒ තමයි මේ සමතුලිතතා නියතයගේ ගොඩාක් අඩුයි ඒ කියන්නේ මේ AgCl ඇමෝනියා වල දියවන ප්‍රමාණය ගත්තොත් මේ AgCl වලට ඇමෝනියා දැම්ම මේ සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට ගමන් කරන ඉතාමත් සුළු ප්‍රමාණවලින්. නමුත් ඊට සාපේක්ෂව සිල්ල ධනායන ජලීය ද්‍රාවණයකට ඇමෝනියා දැම්මොත් ඉතා පහසුවෙන්ම මෙන්න මේ සංකීර්ණය හැදෙන බව පෙනී යනවා. හේතුව මේ පද්ධතියේ සමතුලිතතා නියතය මෙන්න 10:7යි. ඒ සමතුලිතතාව වැඩිපුරම සිද්ධ වෙලා තියෙන මේක. ඉදිරි ප්‍රතික්‍රියාව වගේ පේන්නේ. සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට බෙහෙවින්ම ගමන් කර ඇති බව පේනවා. අපි දැන් බලමු මේ දත්ත වලින් අපිට පුළුවන් පළවන මෙන්න මේ දත්තය පාවිච්චි කළා K 3.2 10^3 3.2 10^3 ඒ සමතුලිතතා නියතයට ගැලපෙන ප්‍රකාශන ලියන්න. Ag NH3 දෙගුණය ධන මෙන්න මේ ප්‍රභේදයේ සාන්ද්‍රණය වැඩි කිරීම ක්ලෝරයිඩ් සාන්ද්‍රණය බෙදීම අපි ඝනයක සාන්ද්‍රණය නියතයක් නිසා මේක ලියන්නේ ඇමෝනියා සාන්ද්‍රණය වර්ගය මේ පළවෙනි ප්‍රකාශනය ඒ වගේම මේ දෙවෙනි ප්‍රකාශනය මේ සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය 1.6 10.7 මෙතන එක කියනවා මවුල ඍණ 2 dm 6 මේක සමානයි මෙන්න මේ සංකීර්ණය බෙදීම සිල් ආයන සහ ඇමෝනියා සිල් ධනායන සාන්ද්‍රණය සහ ඇමෝනියා සාන්ද්‍රණය වර්ගය මේ විදිහට ඒ දෙවෙනි එක දැන් අපි ගන්න ඕනේ අවසානයේට මෙන්න මේ ප්‍රකාශනය KSP සඳහා සිල් ආයන සාන්ද්‍රණය ක්ලෝරයිඩ් ආයන සාන්ද්‍රණය ගුණිත වෙන විදිහට මේ අපි මේ ලියපු ප්‍රකාශන දෙකෙන් ගන්න ක්‍රමයක් තියෙනවද කියලා බලමු. අපිට පුළුවන් පළවන සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදුවොත් මෙන්න මේ ප්‍රකාශනයට කැපෙනවා. ඇමෝනියා වර්ගය කැපෙනවා. පළවෙනි ප්‍රකාශනය දෙවෙනි ප්‍රකාශනයෙන් බෙදීමේදී සිල් ආයන ඉහළට යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ සිල් ආයන වැඩි කිරීම ක්ලෝරයිඩ් ආයන ගුණිතය ඉතුරු වෙන්නේ. ආයන සාන්ද්‍රණයේ ගුණිතය. එනිසා අපි පළවන ප්‍රකාශනය දෙවෙනි ප්‍රකාශනය බෙදමු. මේ විදිහට පළවෙනි එක බෙදීම දෙවෙනි එක. එතකොට 3.2 10^3 3.2 10^3 බෙදීම
දෙවෙනි ප්‍රකාශනයේ තියෙන්නේ 1.6 10 7 1.6 10 7 මෞල ඒකක ගත්තොත් මෞල ඍණ 2 dm 6 සමානයි සිල්ල ධන CL ඍණ මෙන්න මේ විදිහට තියෙන්නේ පළවන ප්‍රකාශය සහ දෙවෙනි ප්‍රකාශය එකිනෙක බෙදීමේදී නැවත බලන්න එක බෙදීම දෙකේදී මෙන්න මේක බෙදනවා මේකෙන් කැපිලා යනවා බෙදුවන් පස්සේ ඇමෝනියා වර්ගය මේ ඇමෝනියා වර්ගයට කැපෙනවා එතකොට ඉතුරු වෙන්නේ පළවෙනි එක දෙවෙනි එකෙන් බෙදා මේක උඩට එනවා සිල්ලා එන එතකොට අවසානයේදී අපිට දැන් ලැබුණු ප්‍රකාශනය මෙන්න මේක ඉතුරු වෙන්නේ ඒ අනුව සිල්ලා එන වැඩි කිරීම ක්ලෝරයිඩ් අයන සාන්නගේ ගුණිතය එනවා ගුණිතය සමානයි මේ වගේ 2යි 10 7 උඩට ගියාම 10 10 දෙක වැඩි කිරීම 10 10 ඒකක මෞල වර්ගය dm ඍණ 6 දැන් අපිට KSP අගය ඇවිල්ලා තියෙන්නේ KSP අගය එක වැඩි කිරීම KSP අගය දෙක වැඩි කිරීම 10 10 දෙක වැඩි කිරීම 10 10 මෞල වර්ගය dm ඍණ 6 මේ අනුව පිළිතුර අංක 2 කරා යා හැකි පිළිතුර අංක 2 කරා යා හැකි මේ ප්‍රකාශනය ගණිතමය ප්‍රකාශන ලබා ගැනීම සඳහා මේ සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයක් මේ සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයක් ලබාගෙන අවසානයේදී ප්‍රකාශන ඇසුරෙන් තමයි මේ KSP සඳහා මේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කළේ. ඒ නිසා මෙහි පිළිතුර අංක 2 කියලා ලැබුණා. මේ ආකාරයට පිළිතුර අංක 2. නමුත් මේ පිළිතුර ලබා ගැනීම සඳහා තව ක්‍රමයක් තියෙනවා. ඉදිරිපත් කරන්න පුළුවන්. මේක අංක 1 මේක අංක 2. දැන් අපිට පේනවා අපිට අවශ්‍ය KSP කියන්නේ සිල්ලායන සාන්ද්‍රණයත් ක්ලෝරයිඩ් ආයන සාන්ද්‍රණයත් ගුණිතය. ඒ සඳහා අපි මේ ප්‍රකාශන දෙකෙන් ඒ ප්‍රකාශන එන විදිහට ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය. මෙන්න මේක. AgCl Ag ක්ලෝරයිඩ් මෙන්න මේ ප්‍රකාශනය තුන්වෙනි එක. මේ ප්‍රකාශන අදාළ සමතුලිතතා නියතය තමයි KSP කියන්නේ. ඒක ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තව තියෙනවා. ඔය සාකච්ඡා කරේ මූලික සිද්ධාන්ත ඇසුරෙන් කෙටි ක්‍රම තියෙනවා. මේ ප්‍රකාශනය අඩු කරනවා. මේ ප්‍රකාශනය අඩු කරාම පළවෙනි කරන 2 අංක 1 අංක 2කින් අඩු කරාම බලන්න අංක 1 ඍණ 2. එතකොට පළවන සහ දෙවන ප්‍රකාශන අඩු කිරීමේදී මේකයි කැපිලා යනවා. මේ කොටසයි කැපිලා යනවා. එතකොට එන්නේ AgCl solid
ඍණ AG ධන AQ සමතුලිතතාව ක්ලෝරයිඩ් එක ඍණ දෙක ඔය මෙතනින් එනවා AgCl සමානයි මේ සමතුලිතතාව ලකුණ AG ආන මේ පැත්තට ගියාම ක්ලෝරයිඩ් මේ අනුව අපිට පේනවා අපිට අවශ්‍ය ප්‍රකාශනය ලැබෙනවා එක ඍණ දෙක සමතුලිත සමීකරණ දෙකක් එකිනෙක අඩු කළාම තවත් සමතුලිතතාවක් ලැබෙනවා නම් එක ඍණ දෙක සමානයි 3ට තුන්වෙනි සමීකරණයට මෙන්න මේකට මේ අනුව අපිට ලියන්න පුළුවන් මේ සම්බන්ධතාව අනුව එක ඍණ දෙක සමානයි තුන්වෙනි සමතුලිතතාවට මේ අනුව සමීකරණ දෙකක් අඩු කළාම ඒ කියන්නේ සමතුලිතතා නියත එන්නේ එකතු කරාම එන්නේ ගුණ කිරීම අඩු කරාම එන්නේ බෙදීම ඒ කියන්නේ k බෙදීම kf k බෙදීම kf කියලා එන්නේ මෙතනට එන්නේ k බෙදීම kf සමානයි මේ පැත්තට ksp k බෙදීම kf වලගේ තමයි අපිට අර ඉස්සෙල්ලා ලැබුණේ k කියලා එන්නේ 3.2 10 ඍණ 3 k කියලා එන්නේ 3.2 10 ඍණ 3 kf කියලා එන්නේ 10 7 10 7 1.6 එතන ඒකක එන්නේ මවුල ඍණ දෙක dm 6 මේක තමයි ksp. තර ඔබට එනවා ksp සදාගය දෙක වැඩි කිරීම 10 10 මවුල වර්ගය dm ඍණ 6 සමතුලිතතා දෙකක් එකට එකතු කළාම ලැබෙන සමතුලිතතා නියතය වෙන්නේ අලුත් k1 වැඩි කිරීම k2 සමතුලිතතා පද්ධති දෙකේ සමතුලිතතා නියත k1 හා k2 නම් ඒ සමතුලිතතා සමීකරණ දෙක එකට එකතු කරා වෙන්නේ k1 වැඩි කිරීම k2 අලුත් පද්ධතියේ සමතුලිතතා නියතය සමතුලිතතා සමීකරණ දෙකක් අඩු කිරීමෙන් අලුත් සමතුලිතතාවක් ලබා ගන්නවා නම් ඒ සමතුලිතතා පද්ධතියේ සමතුලිතතා නියතය එන්නේ k1 බෙදීම k2 අන්න ඒ ආකාරයට තමයි මේ කෙටියෙන් ගත්තේ. එතකොට ක්‍රම දෙකකට සාකච්ඡා කරා මේ ප්‍රශ්නය. දැන් බලමු ප්‍රශ්න අංක 31. ප්‍රශ්න අංක 31 සිට 40 දක්වා මෙන්න මේ ආකාරයේ උපදේශ සම්පින්ඩනය අනුව AB CD ප්‍රකාශන හතරක් තියෙන්නේ. AB නිවැරදි නම් 1, BC නම් 2, CD නම් 3, DA නම් 4 වෙනත් ප්‍රතිචාර එකක් හෝ කීපයක් නම් අංක 5. බලමු මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න තියෙනවා. දැන් බලමු 31. ඕනෑම ඇමෝනියම් ලවණයක් ප්‍රබල බෂ්පයක් සමග ඇමෝනියා පිටවේ. හරියටම හරි. ඕනෑම ඇමෝනියම් ලවණයකට ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල බෂ්පයක් දැම්මම ඇමෝනියා පිට වෙනවා. ජලය සෑදෙනවා මේ ආකාරයට. ඇමෝනියම් ලවණයකට ප්‍රබල බෂ්පයක් එකතු කළාම මේ ඇමෝනියම් අයනයෙන් එච්චානය මේ ඔච්චාන ලබාගෙන ජලය සාදනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇමෝනිය නිදහස් වෙනවා. මදක් උණුසුම් කළොත් තා පහසුවෙන් ඇමෝනියා ජනනය කරගන්න පුළුවන්. මේ අනුව ප්‍රබල බෂ්පයක් එකතු කළාම
ඕනෑම ඇමෝනියම් ලවණයකට හරියටම හරි ඇමෝනියා ගන්ධය වහන වෙනවා. අපිට ඇමෝනියා හඳුනා ගන්න අවශ්‍ය නම් පුළුවන් මෙන්න මේ විදිහට. මේ පිටවන ඇමෝනියා නෙස්ලා ප්‍රතිකාරකයේ තුලට යවුවම නෙස්ලා ප්‍රතිකාරක එක ද්‍රාවණයක් එක දුඹුරු පාට වෙන ඇමෝනියා යවුවම ඒ වගේම HCl තවන ලද වීදුරු කුරක් ඇමෝනියාහි ගැටීමට සලස්වම සුදු පාට දුමාරයක් එනවා. සුදු දුමාරය ඒ තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ්. මෙන්න මේ ආකාරයට ඕනම ඇමෝනියම් ලවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කවර හෝ ප්‍රබල භාෂ්මයක් එකතු කළා මදක් උණුසුම් කළොත් පහසුවෙන් ඇමෝනියා ද්‍රාවණයෙන් ඉවත් කරගත හැකියි. සිම්පල් A ප්‍රකාශය හරියටම හරි. සිම්පල් B වැඩිපුර ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරොත් ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියාව මේ තියෙන ඇමෝනියා ධන ක්ලෝරින් මේක වැඩිපුර නම් NCl3 සහ HCl. NCl3 N වටා Cl පරමාණු 3ක් සම්බන්ධ වෙනවා. 3 HCl. මේ අනුව වැඩිපුර ක්ලෝරින් නම් NCl3. ඔය ආකාරයට NCl3 හැදෙනවා. වැඩිපුර ඇමෝනියා පාවිච්චි කළොත් මේ විදිහට මෙය වැඩිපුර නම් නයිට්‍රජන් සහ HCl නැවත ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. නයිට්‍රජන් into තද H6ක් එනවා 3යි Cl2 6යි HCl නැවත ඇමෝනියා 6ක් ප්‍රතික්‍රියා කළා ඇමෝනියම් ක්ලෝරයිඩ් 6ක් එනවා. ඒ නිසා අවසාන ප්‍රතික්‍රියාව මේක. මේ සියල්ලකම එකතුව වෙන්න ඕන. අතන ඇමෝනියා 6 මෙතන ඇමෝනියා 2 8 ඇමෝනියා ධන 3යි ක්ලෝරින්. මේ ඇමෝනියා වැඩිපුර නම් මෙතන එන්නේ නයිට්‍රජන් ධන 6යි ඇමෝනියම් ක්ලෝරයිඩ්. මේ ප්‍රතික්‍රියාවේ පරිදි අපිට කියලා තියෙන්නේ වැඩිපුර ක්ලෝරින් ඇමෝනියා සමග වැඩිපුර ක්ලෝරින් තොර හැදෙන්නේ NCl3 හරියටම හරි. ඊළඟ අවස්ථාව සෝඩියම් නයිට්‍රේට් යකඩ කුඩු සමග රත් කිරීමෙන්. නයිට්‍රේට යකඩ කුඩු සමග රත් කිරීමෙන් ඇමෝනියා පිට වේ. එහෙම පරීක්ෂණයක් නැහැ. මේක වැරදි. නයිට්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණය නෙවෙයි මෙන්න මේක. නයිට්‍රේට හඳුනා ගන්න පුළුවන් නයිට්‍රේට් එකට ඇලුමිනියම් සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කිරීම. එතකොට ඇමෝනියා ගන්ධය වහන වෙනවා. මේ නයිට්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂණය. ඒ වගේම නයිට්‍රේට වලට ඇලුමිනියම් වෙනකොට ඇලුමිනියම් සිංක් මේ වගේ උභයගුණී ලෝහ අඩංගු මේ වගේ ලෝහ මිශ්‍රණයක් එකතු කළත් මෙතන උභයගුණී ලෝහ තියෙන නිසා ඇලුමිනියම් සිංක් කොපර් මේවා සමග රත් කිරීමෙන් පවා ශාරත් එකතු කළා ඉන් ඇමෝනියා ජනනය කරගන්නත් පුළුවන්. මෙන්න මේ ලෝහ මිශ්‍රණය දෙව
ඩා දෙවඩා ලෝහ මිශ්‍රණය කියලා හඳුනනවා. ඒ ලෝහ මිශ්‍රණය උභයගුණී ලෝහ තියෙන ඇලුමිනියම් සහ සිංක්. ඒ නිසා මේ ආකාරයටම නයිට්‍රේට් ඇමෝනියා බවට පත් වෙනවා. ඒ නයිට්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. නමුත් මෙතන යකඩ කුඩු කියලා තියෙන එක නිසා ඒක වැරදි. සෝඩියම් ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර ලෝහ නයිට්‍රේට් සාදයි. සෝඩියම් ඇමෝනියා එක ප්‍රතික්‍රියාව මේ ආකාරයේ පළවන ඛණ්ඩේ ලිතියම් හැර අනිත් සියලුම ලෝහ සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් පළවන කාණ්ඩේ ලෝහ ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කළා हाइड्रोजन पिट करना में लोह अमोनिया का प्रतिक्रिया कल्ला लोह एमाइड NaNH2 हाइड्रोजन में बताए वेन्ने पोटेशियम अमोनिया एक KNH2 हाइड्रोजन में वेलावेदी लोह के अन्य ऑक्सी हारक මෙයා කාරක එක පැත්තකින් ඇමෝනියාලා ඔක්සිකාරක ගුණ ආදර්ශනය කිරීමක් අනිත් පැත්තෙන් ඇමෝනියා ලෝහ එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් නිදහස් කරනවා ඇමෝනියා අම්ලයක් ලෙස ප්‍රතික්‍රියාවක් ඒක ඇමෝනියා අම්ලයක් ලෙස හැසිරෙන බව සනාථ කරන්න හොඳ පරීක්ෂාවක් මීට අමතරව පළවන ඛණ්ඩේ ලිතියම් පළවන ඛණ්ඩේ ලිතියම් සහ දෙවන ඛණ්ඩේ ලෝහ ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කළා ලෝහ नाइट्राइड सा हाइड्रोजन देना දැන් නිදසුනක් හැටියට අපි ලිතියම් ගත්තොත් ලිතියම් ඇමෝනියා සමග ලිතියම් नाइट्राइड සා हाइड्रोजन मैग्नीशियम कैल्शियम ඒ සියලුම ලෝහ දෙවෙනි කාණ්ඩේ ඇමෝනියා සමග मैग्नीशियम नाइट्राइड सा हाइड्रोजन अभी मेतना Mg3N2 मेतना तुरा हाइड्रोजन मैंने में आखारेट अभी मैं प्रतिक्रिया तुलना कलात अभी मैं का देखें मेरी करात लिथियम हाई नाइट्रोजन देखाई H हाई तुना H2 मैंने में आखारेट පළවන ඛණ්ඩේ ලිතියම් ඇතුළුව දෙවන ඛණ්ඩේ සීලම ලෝහ ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කළ දෙන්නේ නයිට්‍රයිඩ් මෙතන සෝඩියම් කියලා තියෙන එක වැරදි මේ අනුව සත්‍ය ප්‍රකාශය 31 A සහ B 31 A සහ B A සහ B කියන අංක 1 බලමු ප්‍රශ්නාංක 32 කහ පැහැති සංකීර්ණ නිකල් සාධන සංකීර්ණය කොප සාධන සංකීර්ණය ඒ වගේම කහ පාඩේව යකඩ සාධන සංකීර්ණය फेरस फेरिक साधन संकीर्ण में सियालम वर्णे कहा
කොබෝල්ට් මේක නිල් පාටයි. ඒ වගේම මැංගනස් සාධන සංකීර්ණය කහ පැහැයට හුරු කොළ මේ අනුව නිකල් හා ෆෙරස් NiCl4 ඍණ දෙක එන්නේ. මෙතන ක්ලෝරයිඩ් ලිගන 4යි. ක්ලෝරයිඩ් ලිගන 4යි. ලිගන 4 ආරෝපණය ඍණ එකේ 4යි. නිකල් වල ධන 2යි. ධන 2යි ඍණ 4 එකතු වුණාම ඍණ 2යි. ඒ වගේම යකඩ වල මෙතන ඍණ එකේව 4යි. මෙතන ධන 2 ෆෙරස්. ඒ අනුව ඍණ 2 සංකීර්ණය. ඊළඟට FeCl4 ඍණ මෙතන ඍණ එකේව 4යි. මෙතන ධන 3 සංකීර්ණය. ධන 3යි ඍණ 4 එකතු වෙනවා ඍණ 1යි. ඒ සැරම කහ පාට. මේ අනුව මේ සිම්පල් B වලින් දැක්වෙන සංකීර්ණ යුගලයම කහ පාටයි. නිකල් සංකීර්ණයත් ෆෙරික් වලින් සාධන සංකීර්ණයත් කහ පාට. කොපර් වලින් සාධන සංකීර්ණයත් ෆෙරික් වලින් සාධන සංකීර්ණයත් කහ පාට. මෙන්න මෙතන නිකල් ඇමෝනියා සමග සාධන සංකීර්ණය නිල් පාටයි. මැංගනස් Cl සමග සාධන සංකීර්ණය කහ පැහැයට හුරු කොළ. ඒ නිසා මෙතන පළවෙනි එක පිළිතුරක් වෙන්නේ නැහැ. මේක කහ නමුත් මේක නිල් පාටයි. නිකල් සංකීර්ණය නිල් පාටයි. NiNH3 6 මේක නිල් පාටයි. එනිසා කහ පැහැති සංකීර්ණ යුගලය වන්නේ කියන එකට ගැලපෙන්නේ නැහැ. මේක නිකල්. B හරි C හරි. D නිකල් ජලීය ද්‍රාවණයක් කොළ පාටයි. කොළ පාටයි. කොපර් මෙන්න මේ Cl එක කාණ්ඩයක් සම්බන්ධ වෙලා සෑදෙන සංකීර්ණය කොළ පාටයි. එනිසා මේකත් ගැලපෙන්නේ නැහැ. කහ පාට සංකීර්ණයට අතර මේ දෙක විතරයි. 32 පිළිතුර BC. බලමු ඇමෝනියා සමග සාධන සංකීර්ණ D ගණුවේ 3D ශ්‍රේණියේ කෙළවර ඉන්න සමාජිකයින් 4 දෙනා. කොබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. ඒ 4 දෙනා විතරයි ඇමෝනියා සමග සංකීර්ණ හදන්නේ. ඒ 4 දෙනාගෙන් සිංක් කෙළවර ඉන්න සමාජිකයා හදන සංකීර්ණය අවර්ණයි. අනිත් සංකීර්ණ තුනම වර්ණවත්. කොබෝල්ට්, ammonia, copper, ammonia, zinc, ammonia, ධන දෙක මේ සංකීර්ණය නිල් පාටයි. මේ සංකීර්ණය කහ දුඹුරු. මේ සංකීර්ණය නිල් පාටයි. මේ සංකීර්ණය අවර්ණයි. මේ තමයි D ගණුවේ ඇමෝනියා සමග සාධන සංකීර්ණය. ඒ වගේම D ගණුවේ ජලීය කැටයන වල වර්ණ දුන්නොත් ක්‍රෝමියම් Cr
H2O 6 ධන 3 නිල් දම් मैंगनस में जलीय आयन है लारोस आयन फेरस अवस्थाव लाकोला फेरिक में अवस्थाव कहा दुबुरु कोबाल्ट धन 2 अवस्थाव रोस निकल में अवस्थाव कोल कॉपर में अवस्थाव नील पाटल नील सिंक दिगनुवे अवर्ण जलीय आयन हदන්නේ ඒ වගේම copper ජලීය අයන නිල් පාටයි මේකට HCl එකතු කරගෙන යනකොට සාන්ද්‍ර HCl එක Cl ඛණ්ඩයක් ලිගනයක් ලෙස සම්බන්ධ වෙනවා. තර ජලාණු 5යි ඉතුරු වෙන්නේ. මේ සංකීර්ණය හැදෙන්නේ මේකේ ආරෝපණය ඍණ 1යි. මේක ආරෝපණය ධන 2යි. මෙතන ආරෝපණයක් නැහැ. ධන 2යි ඍණ 1යි එකතු වුණාම ධන 1. මේක නිල් පාටයි. මේ ලිගනය සම්බන්ධ වුණාම පස්සේ ඒක කොළ පාට වෙනවා. ඊට පස්සේ තවදුරටත් සාන්ද්‍ර HCl එකතු කිරීමේදී කොප්පා වලට Cl ඛණ්ඩ 4ක් සම්බන්ධ වෙනවා. අන්න එක තමයි කහ පාට. ඒ නිසා තමයි මේකේ පිළිතුරු යටතේ මෙන්න මේක කොළ පාට ලෙස ගත්තේ. කොපා ආරම්භක සංකීර්ණය ජලාණු 6ක් එක නිල් පාටයි. එක Cl එකක් සම්බන්ධ වෙනවා කොළ පාටයි. Cl 4ක්ම සම්බන්ධ වුණාන් පස්සේ තමයි එක කහ පාට වෙන්නේ. මේ අනුව කහ පැහැති සංකීර්ණ යුගලය ගැලපෙන්නේ B හා C. B හා C අංක 2 ප්‍රශ්න 33 පහත කුමන වගන්ති වගන්තිය දී ඇති සංයෝගය සඳහා නිවැරදි වේද? බලමු මේ කාබනික සංයෝග දිහා බැලුවම මෙතන තියෙන අසන්තෘප්තතාවක් මෙතන තියෙන අසම්මිතික කාබන් එකක් මේ බලන්න මේ කාබන් එකට උඩට H එක පහළට එතිල් එක මේ පැත්තට COCH3 විශාල කාණ්ඩයක් මේ පැත්තට තවත් විශාල කාණ්ඩයක් මේ කාබන් අසම්මිතික කාබන් සිම්පල් ඒ ත්‍රිමාන සමායකතාව පෙන්වද ජ්‍යාමිතික සමායකතාව නොපෙන්වයි. මෙන්න මෙතන තියෙනවා ද්විත්ව බන්ධනයට මේ පැත්තට H මේ පැත්තට H මේ පැත්තට මෙතිල් සහ මේ පැත්තට විශාල කොටසක් CH C2H5 CO CH3 ලෙස මේ නිර්මාණය කළ තියෙන්නේ ජ්‍යාමිතික සමාවික ආකාරයේ එක් ආකාරයක් සිස් ආකාරය මේකට තියෙනවා සිස් හා ට්‍රාන්ස් ආකාර දෙකම ද්විත්ව බන්ධනය සම්බන්ධ කාබන් වලට එකම වර්ගයේ කාණ්ඩ හෝ පරමාණු සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේකට තියෙනවා ජ්‍යාමිතික සමායකතාව මේ තමයි සිස් ආකාරය. H2 දෙපැත්තට දැම්මම විකර්ණයක් ඔස්සේ මෙහෙම ද්විත්ව බන්ධනය හරහා ට්‍රාන්ස් ආකාරය ලබා ගන්න පුළුවන්. ජ්‍යාමිතික සමායකතාව පවතී. ජ්‍යාමිතික සමායකතාව පවතිනවා.
ඒ වගේම මේකට මෙන්න මේ කාබන් මොහොතකට අසමිතිකයි කියලා බලන්න. මේ කාබන් අනිත් කාබන් වගේම ගුණ එකමයි. නමුත් අපි අසමිතික කාබන් කියන්නේ ඒ කාබන් වල තියෙන කාණ්ඩ H එතිල් COCH නිසා විශාල කාණ්ඩයක් මේ පැත්තට. කොටස් හතර පැත්තට වෙනස්. ඒ නිසා අපි කියන අසමිතික කාබන්. අසමමිතික කාබන් එකක් සංයෝගයක පවතී නම් එය ප්‍රකාශ සක්‍රිය සංයෝගයක්. ඒකට තියෙනවා ප්‍රතිරූප අවයව සමාවේකතාව. ප්‍රකාශ සමාවේකතාවක් තියෙනවා. මේ අනුව ප්‍රතිරූප අවයව සමාවේවිකතාවක් පවතී. ජ්‍යාමිතික සමාවේකතාවක් තියෙන ප්‍රතිරූප අවයව සමාවේකතාවක් තියෙනවා. මේ අනුව මෙන්න මේ සංයෝගය සඳහා ත්‍රිමාන සමාවේකතාව තමයි කොටස් දෙකකට බෙදෙන්නේ ජ්‍යාමිතික සහ ප්‍රතිරූප අවයව සමාවේකතාව හැටියට. ඒ ත්‍රිමාන සමාවේකතාව පෙන්වද ජ්‍යාමිතික සමාවේකතාව නොපෙන්වයි. සම්පූර්ණ වැරදි. ජ්‍යාමිතික සමාවේකතාවක් තියෙනවා. ප්‍රකාශ සමාවේකතාවක් තියෙනවා. සිම්පල් A සාවද්දයි. ප්‍රකාශ සක්‍රිය හරි. අසමිති කාබන්. සිංක් HG සාන්ද්‍රය සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය ප්‍රකාශ සමාවේකතාව පෙන්වයි. බලමු. සිංක් HG සාන්ද්‍රය මේ ප්‍රතිකාරක කියලා කියන්නේ ක්ලෙමන්සන් ඔක්සිහාරක. ඇල්ඩිහයිඩ් සහ කීටනවල කාබොනිල් කාණ්ඩයේ CO කාණ්ඩය CH2 බවට පත් වෙනවා. මෙන්න මේක. මෙන්න මෙතන CO කාණ්ඩයේ CH2 බවට පත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ කාබන් H C2H5 මෙන්න මේ කොටස CO කාණ්ඩයේ CH2 වෙනවා. CH2 වෙලා මෙතන තිබුණු CH3 කාණ්ඩයමයි. මේ CO කාණ්ඩේ CH2 වෙනවා. ඒතර දැන් මේ කොටස එතිල් කාණ්ඩයක්. මේකත් එතිල් කාණ්ඩයක්. මේ කාබන් අසමිතික වෙන්නේ නැහැ. නමුත් මෙතන H එකක් තියෙනවා. මෙතන තියෙනවා තව H එකක්. මෙතන තියෙනවා මෙතිල් කාණ්ඩයක්. දැන් බලන්න. සිංක් HG සාන්ද්‍ර HCl සම ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය ප්‍රකාශ සමාවේකතාව පෙන්වයි. සිංක් HG සාන්ද්‍ර HCl දැම්මම හොඳට කල්පනා කරලා බලන්න. මේ H පරමාණු දෙක හැමමයි මෙතිල් කාණ්ඩය හැමමයි මේ කොටස හැමම දැනට මෙන්න මෙතන CO කාණ්ඩයේ CH2 උනා. ඒතර මේක එතිල් බාටපත් වුණා. මේ කාබන් අසමිතික නෑ දැන් මෙතන. නමුත් ක්ලෙමන්සන් ඔක්සි හාරක දැම්මම සිංක් HG සාන්ද්‍ර HCl. ඒ HCl ජලීය ද්‍රාවණයක් තියෙනවා. ඔබ අහලා තියෙනවා ඇල්කීන වලට තනුක සල්ෆිරික් දැම්මම හැදෙනවා. මේ බලන්න. ඇල්කීන වලට තනුක සල්ෆිරික් දැම්මම තනුක සල්ෆිරික් තනුක HCl තනුක සල්ෆිරික් දැම්මත් එකයි HCl දැම්මත් එකයි මාධ්‍ය ආම්ලික නම්. මාකොනිකොෆ් නීතිය වගේ ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි තැනට H යනවා. මේ ද්විත්ව බන්ධනය මේ විදිහට කැඩෙනවා. ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා මෙතෙන්ට එනවා H එක මෙතෙන්ට එනවා OH එක. ඒ නිසා අවසාන ඵලය CH3 CH CH3OH. ධන ද්‍රව්‍ය තැනට OH එනවා. ඍණ ද්‍රව්‍ය තැනට එනවා
H එක. මෙන්න මේ විදිහට ආම්ලික මාධ්‍යයකදී ජල විච්ඡේදනයක් වෙනවා. එසේනම් ඔබ කල්පනා කරන්න මේ පැත්තේ මෙතිල් කාණ්ඩය විතරයි තියෙන්නේ මේ කාබන්ට. මේ කාබන්ට තියෙනවා ඉතිල් කාණ්ඩ දෙකක්. මේකෙන් තල්ලුව වැඩි. ඒ නිසා මෙතන තියෙන දිත්ත බන්ධනය මෙතන අපි දිත්ත බන්ධනයන්නේ තියෙන මුලදී. අපි මෙතන ගත්තොත් මෙතන තියෙන මේ වගේ දිත්ත බන්ධනයක්. එතකොට මේ පැත්තේ තියෙන මෙතිල් විතරයි. මේ පැත්තේ මේ කාබන්ට සම්බන්ධයි ඉතිල් කාණ්ඩ දෙකකින් යුත් කොටසකින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණ නිසා මේ දිත්ත බන්ධන මේ විදිහට කැඩෙනවා. ඒතර ධන ද්‍රවයන්නේ මෙතන. ඍණ ද්‍රවයන්නේ මෙතන. ඒ නිසා එහි ප්‍රතිඵලය මේකට ජල විච්ඡේදනය වුණාම H3 යෝධන ප්‍රතිඵලය මේ ආකාරයේ කාබන් H මෙතන එතිල් කාණ්ඩය මෙතන එතිල් කාණ්ඩය මෙතන මෙතිල් මෙතන H මෙතන H මෙන්න මෙතන එනවා H එක මෙතන එනවා OH එක. ඒ අනුව ක්ලෙමන්සන් ඔක්සිහාරක දැම්මම මෙන්න මේ කාබන් අසමිතික වෙනවා. බලන්න OH H එතිල් මේ පැත්තට මෙන්න මේ විශාල කොටස මේ පැත්තට මේ විශාල කොටස මේ කාබන් අසමිති කාබන් එනවා. මේ අනුව ක්ලෙමන්සන් ඔක්සිහාරක කිරීමෙන් ලැබෙන ඵලය ප්‍රකාශ සමායකතාව පෙන්වනවා. හරියටම හරි ඒ ප්‍රතිඵලය මේ ප්‍රකාශ සමායකතාව පෙන්වන ක්ලෙමන්සන් දැම්මන් පස්සේ අපි ක්ලෙමන්සන් දාලා මේ ගැන විතරක් හිතුවත් අපි හිතනවා ප්‍රකාශ අක්‍රිය කියලා. ඒ කාබන් ගැන විතරක් හිතුවත්. නමුත් දිත්ත බන්ධනයකුත් තියෙනවානේ. දිත්ත බන්ධනයේ මේ විදිහට ආකලනයක් සිද්ධ වෙලා මධ්‍යසාරයක් සෑදීමේදී ඒ කාබන් අසමිති කාබන් බවට පත් වෙනවා. ඒ නිසා මේකේ සිම්පල් C ප්‍රකාශය නිවැරදි. ඒ වගේම මෙන්න මේ සංයෝගය HBr සමග මෙන්න මේ සංයෝගය HBr සමග ප්‍රතික්‍රියා කළාම මෙයා HBr සමග ප්‍රතික්‍රියා කළාම ඔබ කල්පනා කරන්න මෙතන තියෙන මෙතිල් කාණ්ඩය මේ කාබන්ට තියෙනවා එතිල් කාණ්ඩයක් තිබුණාට මෙන්න මේ කාණ්ඩේ වික්‍රියාකාරී කාණ්ඩය. ඇල්කිල් කාණ්ඩයකට සාපේක්ෂව COCH3 වික්‍රියාකාරී කාණ්ඩයක්. එතකොට මෙන්න මේ කොටස වික්‍රියාකාරී කාණ්ඩයක්. මේක අල්ප සක්‍රියකාරී තල්ලු කරන ඉලෙක්ට්‍රෝන. මේක එහාට අදිනවා. ඒ නිසා මේකේ ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට නැඹුරු වෙයි කියලා අපිට හිතන්න පුළුවන් මෙහෙම. ඒ නිසා මෙතෙන්දී HBr දැම්මන් පස්සේ ධන ද්‍රව්‍ය කියලා එන්නේ මෙතන. මෙතන ඍණ ද්‍රව්‍ය. ධනතරට එනවා Br එක. ඒ නිසා හැදෙන ඵලය CH3 මෙතන Br. ඊළඟ කාබන්ට එනවා මේ H එක තිබුණා තව H එකක්. ඊළඟ කාබන් එකේ තමයි තියෙන්නේ CH ethyl CO CH3 මේ කොටස එහෙමමයි. මේ කොටසට HBr දැම්මම H එක මෙතනට යනවා Br එක මෙතනට යනවා. මේ අනුව බලන්න ව්‍යුහය ඒ ලැබෙන ඵලය දිහා බලන්න. මෙන්න මේ කාබන් අසමිති කාබන් එනවා. මෙන්න මෙතන තියෙන කාබන් මේ පැත්තට COCH3H එතිල් මේ පැත්තට විශාල කාණ්ඩය. මේ කාබන් අසමිති එනවා. මේ අනුව අසමිති කාබන් දෙකක් එනවා. බලන්න දීප ප්‍රකාශය. මේ කාබනික සංයෝගය HBr දැම්මම
මෙතන BR මෙතන H. HBR සම ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ප්‍රධාන ඵලයේ ප්‍රකාශ සමායක දෙකකි. ඔව් ප්‍රකාශ සක්‍රිය ආකාර දෙකක් කියලා තියෙන්නේ. HBR සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලයේ ප්‍රකාශ සමාවයවික දෙකකි. ප්‍රකාශ සමාවයවික දෙකක් නෙමෙයි ප්‍රකාශ සමාවයවික හතරක් වෙනවා. හතරක් කියන්නේ අසමිති කාබන් දෙකක් වෙනවා. අසමිති කාබන් දෙකක් කිව්වම මෙතනින් ප්‍රකාශ සක්‍රිය ආකාර දෙකයි මෙතනින් ප්‍රකාශ සක්‍රිය ආකාර දෙකයි. සියලුම ප්‍රකාශ සක්‍රිය ආකාර හතරක් වෙනවා. මේ අනුව මෙතන කියලා තියෙන්නේ ප්‍රකාශ සක්‍රිය ආකාර දෙකක් කියලා. මේ අනුව ප්‍රශ්නාංක 33 සිම්පල් D ප්‍රකාශය සාවද්‍ය බව පේනවා. ඔබට පේනවා මෙතන HBR දැම්මම මෙතන H එක මෙතන එන්නේ මෙතන BR වෙනවා. එතකොට මෙතනත් අසමිතික වෙනවා මෙතනත් මේ කාබනුත් අසමිතික වෙනවා. එහි ප්‍රතිඵලය. ඒක නිසා ප්‍රකාශ සක්‍රිය ආකාර දෙකක් නෙවෙයි හතරක් තියෙනවා. පිළිතුර B හා C. පිළිතුර B හා C. B හා C කියන්නේ අංක 2 ප්‍රශ්නාංක 33 අංක 2 පිළිතුර ලෙස ලැබෙනවා. බලමු ප්‍රශ්නාංක 34. පහත දී ඇති ප්‍රතික්‍රියාව සඳහා කුමන ප්‍රකාශ නිවැරදිද කුමන වගන්ති නිවැරදිද? මේ බලන්න OCH3. OCH3 කියන්නේ බෙන්සීන් වලය සක්‍රිය කරන ප්‍රභේදයක්. බෙන්සීන් වලය සක්‍රිය කරනවා නම් ඕත පෙරා සක්‍රියකාරී. සක්‍රියකාරී නම් ඕත පෙරා මේ අනුව ඕත ස්ථානයට වඩා පැරා ස්ථානය නයිට්‍රෝකරණය කෙරෙහි වඩාත් පහසුයි. හේතුව එක පැත්තකින් ත්‍රිමාන අවහිරතාව. මේක වැඩි ඵලදාව. වැඩි ඵලදාව. ඕත ඵලය ඕත ස්ථානයට නයිට්‍රෝකණ්ඩයක් සම්බන්ධ වීම ටිකක් අපහසුයි. ඒ නිසා මේකේ අඩු ඵලදාව. අඩු ඵලදාව. මේ අනුව P ප්‍රධාන ඵලය හරියටම හරි. Q මෙතන කියන්නේ Q ඵලදාව ගැන Q සම්පූර්ණ වැරදි. Q කියන්නේ මෙටා ස්ථානයේ තියෙන්නේ. ඒ නිසා මේකෙදී අපි මෙයා ප්‍රතික්ෂේප කරන්න ඕන. මෙයා හරි. පැරා ඵලය P කියලා දාලා තියෙන්නේ. ඕත ඵලය දාලා නැහැ මෙතන. එතකොට මෙටා ඵලය ඉතාමත්ම අඩුයි. මෙටා හැදෙන්නෙම නැති තරම් අඩුම ඉතා සුළු ප්‍රමාණයක් හැදේවි. මෙටා ඵලය මේ කාබන්. මෙටා කාබන්ට NO2 සම්බන්ධ වීමෙන් හැදෙන ඵලය ඉතා අල්පයි මේක. ඉතා අල්ප ප්‍රමාණ. නොසෑදෙන නෙවෙයි ඒකත් සෑදෙන ඉතා අල්ප ප්‍රමාණයක්. මේ අනුව සිම්පල් A P ප්‍රධාන ඵලය. Q ප්‍රධාන ඵලය කියන එක සාවද්දයි. මෙම ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. බෙන්සින් වලයේ ලාක්ෂණික ප්‍රතික්‍රියා ළමයි ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. මෙතිය බෙන්සින් වලයට OCH3 මේකට සම්බන්ධ වෙන්නේ මේ ප්‍රතික්‍රියාවේදී නයිට්‍රෝනියම් පහර දෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස. මෙන්න මේ විදිහට නයිට්‍රෝනියම් අයනය ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස පහර දෙනවා. මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ කොටසක් ලිව්වේ. මේ ප්‍රථම පහර දීමෙන් පස්සේ හැදෙන අතරමැදිය මේ තමයි අතරමැදිය. අවසාන පියවරේදී
මෙයා එච්චන ගන්නවා. මෙයා බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් ලෙස ක්‍රියා කරමින් එච්චන ලබාගෙන සල්ෆිරික් ලෙස නිදහස් වෙනවා. නයිට්‍රෝනියම් කාණ්ඩය මේකට සම්බන්ධ වෙනවා. මේක යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝපිලික ආදේශ. මෙතන තියෙන H එක වෙනුවට NO2 කාණ්ඩය සම්බන්ධ උනේ මේ කාබන් එකේ තියෙන H එක වෙනුවට NO2. යාන්ත්‍රණ වර්ගය ඉලෙක්ට්‍රෝපිලික ආදේශ යාන්ත්‍ර වර්ගය සක්‍රිය කාරකය නයිට්‍රෝනියම් NO2 දාන. මේ තමයි සක්‍රිය කාරකය. සක්‍රිය කාරකය. මේ තමයි යාන්ත්‍රණය. යාන්ත්‍රණ වර්ගය ඉලෙක්ට්‍රෝපිලික ආදේශ. ඉලෙක්ට්‍රෝපිලික ආකලන සම්පූර්ණ වැරදි. ප්‍රතික්‍රියාවේ පළමු පියවරේදී කාබෝකැටයනයක් සෑදේ. හරියටම හරි. ඒක තමයි යාන්ත්‍රණයෙන් පැහැදිලි කරේ. මේ තමයි කාබෝකැටයනය. ඔබට පේනවා ඇති. මේ තමයි අතරමැදි ඵලය කාබෝකැටයනය. කාබන් මත ධනාරෝපණයක් නම් මේකට කියන කාබෝ කැටයනය. කාබෝකැටයනය. මේ අනුව පිළිතුරු නිවැරදි ප්‍රකාශන අහන්නේ A හා D විතරයි. A හා D කියන්නේ 4. A හා D. බලමු ප්‍රශ්න අංක 35. රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ඒකක समस्त පෙළමත රඳා නොපවතී. මේ ප්‍රකාශනය හරි. අපි හිතමු R සමානයි A ධන 2B ඊතලයක් C ප්‍රතික්‍රියා R සමානයි K. A වල M වෙනි බලය B වල N වෙනි බලය. මේ අනුව R වල ඒකක ඝන ඩෙසිමීටරයට මවුල තත්පරයට මේ ශීඝ්‍රතාවය ඒකක. ශීඝ්‍රතාවය ඒකක mn පෙළමත රඳා නොපවතී. පෙළමත රඳා නොපවතී කියලා තියෙන්නේ. ඒක හරියට හරි. පෙළ කුමක්වත් පෙළ එක බිඳුව කියවුණත් ශීඝ්‍රතාවය ඒකක තත්පරයට ඝන ඩෙසිමීටර මවුල. නමුත් ශීඝ්‍රතා නියතේ කේවල ඒකක පෙළ මත රඳා පවතිනවා. මෙතන ඒකක එන්නේ ඝන ඩෙසිමීටරයට මවුල තත්පරයට. සාන්ද්‍රණ ඒකක ඝන ඩෙසිමීටරට මවුල. මෙතනත් ඝන ඩෙසිමීටරට මවුල. මේ අනුව කේවල ඒකක mn මත රඳා පවතිනවා. කේවල ඒකක ශීඝ්‍රතා නියත ඒකක mn මත රඳා පවතී. මෙතන n වලගේ බිඳුව නම් n සමානයි බිඳුව නම් m සමානයි 1 නම් මේ ඒකක විතරයි ඉතුරු වෙන්නේ. එමනම් මෙතනත් කැපිලා යනවා මේ ඒකක වලට මේ ඒකක. එතකොට කේවල ඒකක s ඍණ 1. m සමාන 1 නම් n සමාන බිඳුවයි m වලගේ 2 නම් මෙතන ඒකක වර්ග වෙනවා. මේ ඒකකයට මේ ඒකක වර්ගයෙන් එකක් කැපෙනම මේ ඒකකයක් යට ඉතුරු වෙන එක උඩට ගියාම මවුල ඍණ 1 dm3 තත්පරයට කේවලට වෙනත් ඒකක ලැබෙනවා. mn වෙනස් වීමෙන් කේවල ඒකක වෙනස් වෙනවා. ඔබට mn සඳහා ආගයන් ආදේශ කිරීමෙන් කේවල ඒකක සොයන්න පුළුවන් විවිධ ඒකක එන්නේ. මේ අනුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ඒකක समस्त පෙළ මත රඳා නොපවතී. හරියටම හරි. නමුත් ශීඝ්‍රතා නියත ඒකක පෙළ මත රඳා පවතිනවා. රසායනික ප්‍රතික්‍රියාවක එක් ප්‍රතික්‍රියකක සාන්ද්‍රණය
අනිත් ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණයට වඩා බෙහෙවින් වැඩි නම් ඒ වෙලාවේදී අපි හිතමු මේ A B ප්‍රතික්‍රියාවේ මෙන්න මේකෙදී අපි ගන්නවා B වල සාන්ද්‍රණය ඉතා ඉහළ අගයක්. B සාන්ද්‍රණය ඉතා ඉහළ. B වල සාන්ද්‍රණය ඉතා ඉහළ විට ප්‍රතික්‍රියාවේදී B ෂේ වුණාට B වල සාන්ද්‍රණය වෙනසක් දැනෙන්නේ නැහැ. සාන්ද්‍රණය ඉතා ඉහළ නිසා. මේ නිසා B සාන්ද්‍රණය නියතයක් ලෙස ඒ අවස්ථාවේදී ඒ නිසා ශීඝ්‍රතා සඳහා ප්‍රකාශනයට එන්නේ R සමානයි මේ B වල සාන්ද්‍රණය නියතයක් කියලා ගන්නවනේ. B වල සාන්ද්‍රණ නියතයක් කියලා ගන්න නිසා R සමානයි K A වල m වෙනි බලය. B වල සාන්ද්‍රණය නියතයක් කියලා ගන්නේ B වලට සාපේක්ෂව පෙළ ශූන්‍ය නිසා නෙමෙයි. B වල සාන්ද්‍රණය ඉතා ඉහළ අගයක් ගත් නිසා. ශීඝ්‍රතා ප්‍රකාශනයට ඇතුළත් වෙන්නේ ඒකත් නියතයක් ලෙස එන්නේ. මේකත් නියතයක් තවත් අලුත් නියතයක් විතරයි මේ. නමුත් Aට සාපේක්ෂව Bට සාපේක්ෂව පෙළ මෙතෙන්ද වෙනස් වෙන්නේ නැහැ. අපිට පුළුවන් B වල සාන්ද්‍රණය ඉතාමත් ඉහළ අගයක තියාගෙන ඒ කියන්නේ B වල සාන්ද්‍රණය නොවෙනස්ව තියාගෙන A වල සාන්ද්‍රණය වෙනස් කරමින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අධ්‍යයනය කරන්න. එවැනි අවස්ථාවකදී එවැනි පරීක්ෂණයකදී Aට සාපේක්ෂව පෙළ m සෙවිය හැකියි. නමුත් B වල සාන්ද්‍රණය නියතයක් කියන අදහස් කරන්නේ Bට සාපේක්ෂව පෙළ ශූන්‍ය බව නෙවෙයි. ඒ මොහොතට පමණක් නියතයක් බව විතරයි. ඒ නිසා රසායනික ප්‍රතික්‍රියාවක එක් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අනිකට වඩා සංසන්දනාත්මක විශාල වශයෙන් වැඩි වුවත් එවැනි අවස්ථාවකදී ඒ ප්‍රතික්‍රියකේ ඒ ප්‍රතික්‍රියාවේ එක් ප්‍රතික්‍රියකට සාපේක්ෂව පෙළ වෙනස් නොවේ. මේ ප්‍රකාශනය සත්‍යයි. උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. ළමයිනේ උත්ප්‍රේරකයක් දැම්මන් පස්සේ ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වෙනස් වෙනවා. ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේම සක්‍රියන ශක්තිය එක සමාන ප්‍රමාණ වලින් අඩු කරන උත්ප්‍රේරකයක් මගින් උත්ප්‍රේරකයේ දීම නිසා සක්‍රියන ශක්තිය අඩු කරමින් ප්‍රතික්‍රියාව අලුත් යාන්ත්‍රණයක් කරහා පහසුවෙන් සිදු කිරීමට සලස්වනවා. ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. සම්පූර්ණ වැරදි. උෂ්ණත්වය නියතව තබා ගනිමින් ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය වැඩි කළ විට ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය වැඩි කළාම ශීඝ්‍රතාව වැඩි වෙනවා. ශීඝ්‍රතාව වැඩි වෙන්නේ සාන්ද්‍රණය වැඩි කරන් පස්සේ ඒකීය පරිමාවක් තුල පවතින අංශු ප්‍රමාණය ඉහළ යනවා. සාන්ද්‍රණය වැඩි කිරීමේදී ඒකීය පරිමාවක ඇති අංශු ප්‍රමාණය වැඩි වුණාම ඒකීය කාලයකදී ඒකීය පරිමාවක් තුල අංශු අතර ඇතිවන ගැටුම් වාර ගන්න ඉහළ යනවා. ඒ නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වන නිසාය. වැරදි. හොඳට මතක තියාගන්න සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙන අවස්ථා දෙකකදී විතරයි. ඒ අවස්ථා දෙක මේ සඳහන් කරන්නේ උෂ්ණත්වය වැඩි කිරීම උත්ප්‍රේරක නිසා සක්‍රියන ශක්තිය අඩුවීම. මෙන්න මේ අවස්ථාවේදීත් මේ අවස්ථාවේදීත් මේ අවස්ථා දෙකේදී තමයි උෂ්ණත්වය වැඩිවීමේදී සහ උත්ප්‍රේරක නිසා සක්‍රියන ශක්තිය අඩුවීම නිසා සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙනවා.
මෙන්න මේ අවස්ථා දෙකේදී විතරයි සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙන්නේ. උෂ්ණත්වය වැඩි කිරීමේදී මේ ආකාරයට මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ප්‍රස්ථාරය ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන් අනුභාගය. මේ ශක්තිය T1 උෂ්ණත්වය T2 උෂ්ණත්වය T1ට වඩා T2 වැඩි. එසේනම් මේ තමයි සක්‍රියන ශක්තිය EA. මේ සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය මේ ටික තිබුණේ මුළු මේ ශේෂ්ඨඵලය. T2 උෂ්ණත්වයේදී එම සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය ගත්තොත් මේ මුළු ශේෂ්ඨඵලයම අයිති වෙනවා. අන්න බලන්න ශේෂ්ඨඵලය වැඩි වන විට පෙන්වුම් කරන්නේ අනුභාගය වැඩි වෙච්ච බව. උෂ්ණත්වය වැඩි කිරීමේදී සක්‍රියන ශක්තිය හා ඊට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩිවීමක් පෙන්වු කරනවා මේ ශේෂ්ඨඵලයට වඩා වැඩි මේ ශේෂ්ඨඵලය. ශේෂ්ඨඵලය වැඩිවීම පෙන්වුම් කරන්නේ අනුභාගයේ වැඩිවීම. මේ උෂ්ණත්වයේ බලපෑම. ඔය වගේමයි මේ උත්ප්‍රේරක බලපෑම අනුභාගය මේ පැත්තට ශක්තිය මේ තමයි සක්‍රියන ශක්තිය EA. මෙන්න ආරම්භක අවස්ථාව. උත්ප්‍රේරක යෙදීම නිසා සක්‍රියන ශක්තිය E' දක්වා අඩු වෙනවා. E' කියන්නේ උත්ප්‍රේරක ඇති විට සක්‍රියන ශක්තිය E' දක්වා අඩු වෙලා EA කියන්නේ උත්ප්‍රේරක නැති විට සක්‍රියන ශක්තිය. මේ අනුව උත්ප්‍රේරක යෙදීම නිසා සක්‍රිය ශක්තිය E' දක්වා අඩු වෙලා මේ අනුව E' වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය මේ මුළු ශේෂ්ඨඵලයෙන් පෙන්වුම් කරන්නේ. මෙතනත් ඔබට පේනවා මේ ප්‍රස්ථාරයේත් මේ ශේෂ්ඨඵලයට වඩා වැඩි මේ ආකාරයේ ශේෂ්ඨඵලය. මින් තහවුරු වන්නේ උත්ප්‍රේරක යෙදීම නිසා සක්‍රියන ශක්තිය හා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙලා. සක්‍රියන ශක්තිය හා ඊට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙන්නේ උත්ප්‍රේරක යෙදීම නිසා සහ උෂ්ණත්වය වැඩි වීම නිසා පමණයි. සාන්ද්‍රණ වෙනස් වීම නිසා සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙන්නේ නැහැ. සම්පූර්ණ වැරදි. මේ අනුව සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය වැඩි වෙන නිසා ඒ සම්පූර්ණ වැරදි. මේ අනුව 35 A හා B 35 A සහ B 1 ප්‍රශ්නාංක 35 දක්වා බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කළා. අපි ඊළඟ පාඩමේදී බලමු ප්‍රශ්නාංක 36 සිට ඉදිරියට සාකච්ඡා කරන්න.